චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් ඔබ හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ
සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. මෙත් සදහම් විකාශය මගින් මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් මෙවන් උතුම් ධර්ම දේශනාවල් පවත්වලා අපේ ශ්‍රාවක පින්වත් හැම දිනාටම මෙලොව ලැබිච්ච මේ ජීවිතය අර්ථවත් කරගෙන පරලොව මතු දියුණුව යහපත් කරගන්නටයි මේ හැම කාරණාවකම මූලික පරමාර්ථය. පින්වතුනි, අපි මේ සසර පුරාවටම මේ සංස්කාර ලෝකයේ තුල හැම වෙලාවකම සැපක් හොයනවා. අපි මේ සැපය පසුපස්සේ ගමන් කරලා මේක කවදාවත් නිමාවකටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් මේ තරම් අති දීර්ඝ කාලයක් පින්වතුනි දුක් විඳලා මේ ලෝකයේ සම්මා සම්බුද්ධත්වයේ කියන බුද්ධ රාජ්‍යය ළඟා කරගත්තේ මොන කරුණක් පදනම් කරගෙනද? මේ සසර දුකට ඇලිලා සසර දුකත් එක්ක ගැටිලා මේ සසරේ ගමන් කරන සංසාර සත්වයන්ට අවිද්‍යාව නම් වූ මේ අන්ධකාරයෙන් මුදවලා ලෝක යථාර්ථය තේරුම් කරවල දෙන්න. ඒක මේ ලෝකේ කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඒක මේ ලෝකේ රහතන් වහන්සේ නමකට කරන්න බෑ. ධර්ම දේශිකයන්න් වහන්සේ නමකට කරන්න බෑ. ඒක මේ ලෝකේ කරන්න පුළුවන් බුදුරජාන් වහන්සේ නමකට විතරයි. ඒ නිසයි පින්වතුනි බුදුරජාන් වහන්සේ නමක්, ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඔය තරම් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ දුක් විඳින්නේ. බලන්න පින්වතුනි, මේ මහබෝසතාණන් වහන්සේලාට මොනතරම් වීරියක් තියෙන්න ඕනද බලන්න මේ සසරේ. භාග්‍යවතුන් වහන්සේලා සංසාරේ පාරමිතා පුරනකොට ඒ මහබෝසතාණන් වහන්සේලාට ලොකු ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. ඒ ශ්‍රද්ධාව හඳුන්වනවා ආගමන ශ්‍රද්ධාව කියලා. ආගමන ශ්‍රද්ධාව කියලා කියන්නේ තමන් අනාගතයේ යම් දවසක බුදු වෙනවා, ඒ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරනවා. මෙන්න මේක තමයි හැම බෝසතාණන් වහන්සේ නමක් ළඟම තිබෙන අරමුණ. පිටුතුනි, එතකොට ඒ වීරිය වඩන ඒ මහබෝසතාණන් වහන්සේලා උන්වහන්සේලාට මොනතරම් වීරියක් තියෙන්නේ නැද්ද? ඒ සංසාරේ පාරමිතා පුරනකොට ඒ වීරිය ගැන නම් මං හිතනවා අපේ වචන පොහොසත් නෑ විස්තර කරන්න. ඒ තරම් හිතාගන්නවත් බැරි මට්ටමේ උසස් වීරියක් උන්වහන්සේලාට තිබුණේ. හැබැයි අපේ පින්වතුන් කල්පනා කරගන්න ඕන විශේෂම කරුණක් තමයි
බුදුරජාණන් වහන්සේ නමකට බුදු බව ලබන්න ඕනම නෑ සසරෙන් ඈතර වෙන්න. උන්වහන්සේලා තමන්ට සංසාරයෙන් ඈතර වෙන්නට තිබිච්ච අවස්ථා ගණනාවක් මගහැරලයි බුදු බව ලබන්නේ. කියන්නේ බලන්න ඒ දුක විඳින්නේ ඔබත් මමත් වෙනුවෙන්. අපේ භාග්‍යවතුන් වහන්සේට සංසාරේ පාරමිතා පුරනකොට වාර කීයක් තිබුණද මේ සංසාරයෙන් ඈතර වෙන්න? අවස්ථා 5,12,027ක් තිබුණා. උන්වහන්සේට සංසාරයෙන් ඈතර වෙන්න. නමුත් පින්වතුනි, ඒ හැම අවස්ථාවක්ම උන්වහන්සේ අත්හැරියා. කවුරු වෙනුවෙන්ද? ඔබත් මමත් වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේලා ඒ බුදු බව ලබලා බුදුරජාණන් වහන්සේ නමක් පින්වතුනි දවසකට සැතපෙන්නේ පැයකුත් විනාඩි 20යි. උන්වහන්සේලා දවසකට දානේ වළඳන එක වේලයි. අනිත් සියලුම කාලය මුළු මහත් ලෝක සත්‍ය වෙනුවෙන් තමයි වැය කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නමකට වැටහෙන කොටස මේ ලෝකේ අනිත් කිසිම කෙනෙකුට පින්වතුනි වැටහෙන්නේ නැති නිසා. සසරේ තිබෙන භයානක බව, සසරේ තිබෙන අනතුර, මේ සසර සාගරයට වැටිලා සත්වය කොච්චර දුක් විඳිනවද? බුදුරජාණන් වහන්සේ නමකට ඔය කොටස වැටහෙන්නේ කොහොමද? හරියට පින්වතුනි සඳහන් කරලා තියෙනවා කුද්දක නිකායේ භාග්‍යවතුන් වහන්සේලාට ඔය කොටස වැටෙන්නේ ගෙවල් දෙකක් දෙපැත්තෙන් තියෙනවා. ඒ ගෙවල් දෙක මැද මිනිස්සෙක් හිටගෙන ඉන්නවා. අර ගෙදරින් මේ ගෙදරට කෙනෙක් එනවා, මේ ගෙදරින් අර ගෙදරට කෙනෙක් යනවා. ඔය සියල්ලක්ම අර මැද ඉන්න පුද්ගලයාට පේනවා වගේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලාට මේ සංසාරේ ඇවිදින සත්වයන්ගේ චුති උප්පත්ති දෙක අර ගෙවල් දෙක අතර මැද ඉන්න මිනිසයාට වගේ පේනවා. දැන් ඔන්න කෙනෙක් මැරුණා. ඒ කෙනා ගිහිලා නිරේ උපදුණා. තව කෙනෙක් නිරේන් චුත වුණා. ඒ කෙනා ගිහිලා තිරිසන් වුණා. තව කෙනෙක් තිරිසන් ලෝකෙන් චුත වුණා. ඒ කෙනා ගිහිලා പ്രേත ලෝකේ ඉපදුණා. තව කෙනෙක් പ്രേත ලෝකෙන් චුත වුණා. ඒ කෙනා ගිහිලා මනුෂ්‍ය ලෝකේ ඉපදුණා. මනුෂ්‍ය ලෝකෙන් චුත වෙච්ච කෙනා ඊළඟට ගිහිල්ලා ඉපදුණා දිවි ලෝකේ. දිවි ලෝකේ ඉපදිච්ච කෙනා එතරින් චුත වෙලා නිරයට වැටුණා. බුදුරජාන් වහන්සේලාට ඔන්නෝයි ප්‍රමාණයට පින්වතුනි තේරෙනවා. භාග්‍යවතුන් වහන්සේලාට වැටහෙන ප්‍රමාණය උන්වහන්සේලා ලෝකයට දේශනා කරන්නේ. මේ සර්වඥතා ඥාණයට ගෝචර වෙන ප්‍රමාණී අල්ප මාත්‍ර කොටසයි පින්වතුනි උන්වහන්සේලා දේශනා කරන්නේ. ඒක දීඝනිකායේ දෙවෙනි පොතේ පළවෙනි සූත්‍රය වන මහා පදාන සූත්‍ර අට කතාවේ දේශනා කරලා තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේලා බණ කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේට ඕන ප්‍රමාණී මිසක් ශ්‍රාවකයන්ට ඕන ප්‍රමාණී නෙමෙයි. දැන් අපිට සමහර වෙලාවට ප්‍රශ්න තියෙනවනේ. ඇයි බුදුරජාණන් වහන්සේ අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විතරක් කියලා තියෙන්නේ? ඇයි අනිත් බුදුරජාණන් වහන්සේලාගේ නම් කිව්වේ නැත්තේ? දැන් සමහර කතා ගැන අහද්දි හිතෙනවා අපරාධී මේ දේ මෙහෙම වෙච්ච හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණා නා. දැන් බුදුරජාණන් වහන්සේ මේ
සූවිසි බුදුරජාන් වහන්සේලාගේ යම් යම් කොටස් පමණයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. හැබැයි සියල්ලම දේශනා කරලා නැහැ. ඒ බුදුරජාන් වහන්සේලාගේ ශාසනවල සියල්ලම දේශනා කරලා නැහැ. යම් දේශනාවක් කරා නම් ඒ දේශනාව කළේ මේ දේශනාව අහන ශ්‍රාවකයෝ නිවන් දකින්න ඉන්න නිසා. ඒ කාරමුණු කරගෙනයි භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාවක් පැවැත්වුවේ. දැන් බුදුරජාන් වහන්සේ ලෝක පිළිබඳව දේශනා පවත්වනවා තියෙනවා. චූලනිකා ලෝක ධාතු සූත්‍රය වගේ දේශනාවක්. චූලනිකා ලෝක ධාතු සූත්‍රය දේශනා කරලා ඉවර වුණාම ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේට මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ සර්වඥතා ඥානයේ පිළිබඳ විශේෂ ප්‍රශංසාවක් කරනවා. උදානයක් කියනවා. දැන් ඕක අහගෙන හිටියා උදායි කියලා එක්තරා භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ආනන්ද හාමුදුරන්ට චෝදනාවක් කරනවා. එවැනි උත්තමයන් වහන්සේ නමක් ළඟ වැඩ ඉන්න ආනන්ද නොබ මොනවද අහනව කරගෙන තියෙන්නේ. ඇයි ආනන්ද හාමුදුරුවෝ ඒ වෙනකොට රහත් බව ලබලා හිටියේ නැති නිසා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද උදායි හාමුදුරුවෝ වළක්වලා කියනවා උදායි එහෙම කියන්න එපා. උදායි දන්නවද මේ වෙලාවේ මේ ආනන්දගේ හිතේ ඇතිවෙච්ච මේ චිත්ත ප්‍රසාදයට සංසාරේ කොච්චර විපාකයක් ලැබුණද කියලා. උදායි ආනන්ද මේ භවයේ මරණයට පත් වුණොත් ජීවිත 7ක් යනකම් මම කෙරෙහි ඇති කරගත්තු කුසල විපාකයෙන් සුගති සම්පත් ලබනවා. හැබැයි උදායි ආනන්ද මේ භවයේ රහත් බව ලබන නිසා ඒ කුසලේ විපාක දෙන්නේ නැහැ කියලා කියනවා. අට කතාවේ කියනවා ඇයි බුදුරජාන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තු චිත්තක් ප්‍රසාදයට ආනිසංස ජීවිත 7කට කොටු කරේ ලඝු කළේ කියලා. ආනන්ද හාමුදුරුවෝ වෙනකොට සෝවාන් ඵලයේ ලැබලා හිටපු නිසා. පෘථග්ජන ශ්‍රද්ධාවන්තයෙකුට ඔය සිතුවිල්ල ඉපදුනා නම් පින්වතුනි සංසාරේ සුගතිගාමී සම්පත් ලබන ජීවිත ගැන වචන වලට නිම කරලා කියන්නට බෑ. ඒ තරමටම මහානිසංසයක් පෘථග්ජන ශ්‍රද්ධාවන්ත කෙනෙකුට ওই සිතුවිලි විලාව ඇති වුණා නම් ලැබෙනවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝක පිළිබඳව දේශනාව කළෙත් ඒ දේශනාව තුලිනුත් මේ ලෝකේ ප්‍රතිඵලයක් ලබන කෙනෙක් ඉන්න නිසා. හැම දේශනාවක්ම මාර්ගයේ තියෙන නිවනට යම් දේශනාවක් කරා නම් දේශනා කරලා තියෙන්නේ ඒ දේශනාව අහලා මගඵල ලබන සංසාරේ පාරමිතාවන් පුරන සසරේ නිවනට උපකාරයක් ලබන පිරිසක් ඒ දේශනාව අහලා ප්‍රතිඵල ලබන නිසා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ඥාණයට ගෝචර වෙන ප්‍රමාණය විතරයි දේශනා කරලා තියෙන්නේ. මේ ශ්‍රාවකයන්ට අවශ්‍ය ටික විතරයි සර්වඥතා ඥාණයට ගෝචර වෙන ප්‍රමාණය දේශනා කරන්නේ නැහැ. මොකද ඒක අති විශාල ප්‍රදේශයක්. දැන් ඒකනේ අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බහා කෝටින පඤ්ඤායති. මහණෙනි මේ සසර අනවරාග්‍රයි පටන් ගැම්මක් පණවන්න බෑ. එතන කියන්නේ න පඤ්ඤායති පටන් ගැනීම පණවන්න බෑ කියලා. දැන් අද කාලේ සමහර දිනෙක මේ කාර්තකතනේ කරනවා බුදුරජාන් වහන්සේ කියන්න බෑ කියලා කිව්වලු. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්න බෑ කියලා කිව්වලු. දන්නේ නෑ කියලා කිව්වලු. දන්නේ නෑ කිව්වනම් ඔතන කියන්න ඕන න ජානාති කියලා. කියන්න බෑ කියලා කිව්වනම් ඔතන එන්න ඕන න වාචෙන්ති කියලා. නමුත් ඔතන තියෙන න පඤ්ඤායති. ඒ කියන්නේ පණවන්න බෑ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දන්නව සංසාර සත්වයෝ කොයිතරම් කාලයක් මේ සසරේ ඇවිදලා තියෙනවද කියලා. නමුත් ඒක භාග්‍යවතුන් වහන්සේ දැනගත්තට අපට උදාහරණයක්වත් නැහැ මේ ලෝකෙ පෙන්වන්න.
ඒ තරමටම අති දීර්ඝ කාලයක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට හැම වෙලාවකම උගන්වන්නේ මේ සසරින් එතර වෙන්න. නමුත් අපේ හිත හැම වෙලාවකම අදින්නේ කොහාටද? මේ පංචකාමයට. අපි පෙර දවසකත් දේශනාවක් පැවැත්තුවා මේ දසමාර සේනාව පිළිබඳව. ওই දසමාර සේනාව පිළිබඳව පැහැදිලි කරනකොටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දසමාර සේනාවට සත්වයෝ යට වෙලා ඉන්න නිසා ලෝකේ පවතින සැබෑ යථාර්ථයේ සත්‍යයන්ට තේරෙන්නේ නැහැ. දැන් බලන්න, කෙනෙක් යෞවන මදයට පත් වෙලා, ආරෝග්‍ය මදයට පත් වෙලා, ජීවිත මදයට පත් වෙලා ඉන්න නිසා කොච්චර පව් කරගන්නවද බලන්න. යෞවන මදයෙන් මදයට පැමිණිලා බොහෝ පව් කරගන්නවා. තමන්ගේ තරුණකම නිසා. මේ පින් පව් ගැන වැටහීමක් නැහැ. තමන් කරන දේ පිළිබඳව නැවත තමන්ට පෙරලා ප්‍රතිවිපාකයක් ලැබෙනවා කියන එක තමන්ට තේරෙන්නේ නැහැ. එහෙම ගත කරන ජීවිතවල පින්වතුනි හිතලා බලන්න සංසාරේ කොච්චර පව්කම් ගොඩක් රැස් කරගෙන නැද්ද? පූර්ව ජාතියේ කරපු යම් පිනක් නිසා බුද්ධෝත්පාද කාලයක තිසරණ පවතින රටක සම්මා දිට්ඨික වෙලා උපදිනවා. ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් ප්‍රඥාවකින්. නමුත් අභාග්‍ය සම්පන්න ලෙස මේ අසත්පුරුෂ ඇසුර, ධර්මයෙන් ඉවත් වීම ආදී කරුණු නිසා බොහෝ අකුසල රැස් කරගන්නවා. හැබැයි මේ සසරේ ගමන් කරනකොට අපි පින්වත්නි මේ සංසාරයෙන් එතර වෙන්නට වෑයම් කරන්න ඕන මොකක් නිසාද? සංසාරයෙන් එතර වෙන්න වෑයම් කරන්න ඕන අපි වෙන මොකුත් නිසා නෙවෙයි. අද අපි මනුෂ්‍ය භවයක් ලැබුවට මේ භවයේ මැරිලා ඊළඟ ආත්ම භාවයේදී අපට ඒකාන්තෙම කියන්න බෑ මේ වගේ ජීවිතයක්ම ලැබෙයි කියලා. අර ඒකනේ දවසක් බුදුරජාණන් වහන්සේගේ ළඟට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් කියලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, මේ ලෝකේ උපන්න මේ මිනිස්සු මැරිලා නැවත මිනිස්සු වෙලාම උපදිනවද? භාග්‍යවතුන් වහන්සේ මේ නිය පිටට පස් බිඩක් අරගෙන, නිය මතට පස් බිඩක් අරගෙන පෙන්නලා අහනවා, මහණ මේ පස්ද මහ පොළොවේ පස්ද වැඩි? එතකොට භික්ෂුන් වහන්සේ කියන ස්වාමීනි මහ පොළොවේ පස් වැඩි. එවන මේ මහ පොළොව තරම් මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා නම් මෙන්න මේ ඇඟිල්ල මත තියෙන පස් පිට ප්‍රමාණයක් තමයි මිනිස්සු වෙන්නේ. අනිත් මේ මහ පොළොව තරම් මිනිස්සු ප්‍රමාණයක් සතර පායට වැටෙනවා. ඔය කාරණාව අද ලෝකයේ දිහා බලාගෙන ඉන්නකොටත් පින්වතුනි ඕනම කෙනෙකුට තේරුම් කරගන්න පුළුවන්. දැන් ඔතන විශේෂ කරුණක් කියනවා අට කතාවේ නිය මතට පස් පිටක් ගත්තට පින්වත්නි අට කතාවේ කියනවා මේ භාග්‍යතුන් වහන්සේගේ නිය පිට වැහෙන කම්ම පස් පිට තිබුණේ. පස් කොච්චර ප්‍රමාණයද තිබිලා තියෙන්නේ? මේ නියපොත්තේ අග කුඩා කොටසක් තියෙනවා එළියට ආපු. සුදු පාට කුඩා කොටසක්. අන්න ඒ ධාරේ ප්‍රමාණයට තමයි පස් තිබිලා තියෙන්නේ. කියන්නේ මේ නියපොත්තවත් වැහෙන්න තරමට පස් නැහැ. ඉන්න එච්චර පස් ප්‍රමාණයකට තමයි උදාහරණයකට ගත්තේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි නැවත මිනිස්සු වෙලා උපදින්නේ. එතකොට පින්වතුනි ඔබ හිතලා බලන්න
අපි හරියට මේ මොහොතේ සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරේ නැති වුණොත් අපි මේ ආයමත් සසරට ඇදගෙන වැටිලා මේ ලැබිච්ච මොහොත අපි නැති කරගෙන ආයමත් දීර්ඝ සංසාරයකට දුක් විඳින මේ සසරකට අපිට පින්වතුනි ඇදගෙන වැටෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් අපට මොනතරම් අලාභයක්ද පින්වතුනි සිද්ධ වෙන්නේ. මේ සතර අපායකට වැටුණොතින් ඒක මොනතරම් දුකක්ද? ඒකට වැටෙන්නත් එච්චර අමාරු නෑ. ඒකට වැටුනම පින්වතුනි දුක් විඳින කාලයත් සුළුපටු නෑ. දීර්ඝ කාලයක් පින්වතුනි දුක් විඳින සිද්ධ වෙනවා. අපේ පින්වතුන් හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලයක අපි මේ සතර අපායට වැටුණොත් ඒක පින්වතුනි නිന്ദා සහගත අභාග්‍යයක්. මේ තරම් ධර්මයේ තියෙද්දි මේ තරම් සසරින් එතර වෙන්නට මාර්ගයේ තියෙද්දි අපි මේ සසරට ඇදගෙන වැටුණොත් මේ භයානක සතර අපායට ඇදගෙන වැටුණොත් ඒක මොනතරම් නිന്ദාවක්ද? නැවත මිනිස්සුනොත් ඔනේ යම් ලෞකික වශයෙන් සැපක් තියෙනවා කියලා කියන්න පුළුවන්. දිව්‍ය ලෝකේ ඉපදුනොත් ඒකාන්ත සැපයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකවල ඉපදුනත් ඒකාන්ත සැපයක් තියෙනවා. හැබැයි ඒ සැපයත් යම් දවසක හිමි වෙනවා. අර ශක්‍ර දෙවියන්ගේ ළඟ හිටපු දවසක් මේ පරිවාර ස්ත්‍රීන් මට මතක හැටියට 500 දෙනෙක් චුත වෙලා එතනින් ඉවත් වුණා. ශක්‍ර දෙවියෝ ආවර්ජනය කරලා බලනකොට අර ඒ දෙවිවරු ඔක්කොම ගිහිලා ඉපදලා තියෙන නිරේ. ශක්‍ර දෙවියෝ ඒ විලාවෙම ආවර්ජනය කරලා බලනවා තමන්ට කොච්චර අවශ්‍ය තියෙනවද? සුළු මොහොතයි. ඊළඟට ශක්‍ර දෙවියෝ ආවර්ජනය කරලා බලනවා මම චුත වෙලා යන්නේ කොහාටද? නිරයට. ශක්‍ර දෙවියෝ අතිශයින්ම බයටපත් වෙලා වහාම බුදුරජාන් වහන්සේගේ ළඟට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේගේ ළඟ ධර්ම දේශනාවක් අහනවා සක්කපඤ්ඤ සූත්‍රය කියලා. ඒ දේශනා වෙනකොට ශක්‍ර දෙවියෝ සෝවාන් වෙනවා. සෝවාන් උණයින් පස්සේදී ශක්‍ර දෙවියෝ පින්වතුනි ඒ විලාවේ චුත වෙනවා. චුත වෙලා නැවතත් එතනම ශක්‍ර දෙවියෝ වෙලා උපදිනවා. එහෙනම් දැන් තව්තිසා දෙව්ලොවේ ඉන්න ශක්‍ර දෙවියෝ පින්වතුනි අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ තියෙන සෝවාන් ඵල ලැබපු දෙවි කෙනෙක්. චුත වෙලා තියෙන්නේ 3 කෝටි 60 ලක්ෂයක් නිමා වෙලා. එතකොට පින්වතුනි ඒ ශක්‍ර දෙවියන්ගේ ළඟ හිටපු පරිවාර ස්ත්‍රීනොත් ගිහිල්ලා ඉපදුනේ නිරේ නම්. ශක්‍ර දෙවියන්ටත් යන්න තිබුණේ නිරයට නම්. එහෙනම් දෙව්ලොව ගියත් අපට ඒකාන්ත සැපයක් නෑ. ඒ සැපයත් යම් දවසක ඉවර වෙනවා. එහෙනම් අද අපි අපේ ජීවිතයේ පින්වතුනි මොනතරම් මේ බාහිර වැඩවලට අපි වෙන් කරනවද? හැබැයි කවදාවත් අපි අපේ ජීවිතය අපි අපේ කාලය වෙන් කරනවද අපේ සසර වෙනුවෙන්? අපි වෙනුවෙන්. අපි වෙනුවෙන් යම්කිසි කාර්යභාරයක් කරගන්න තියෙනවා නම් ඒක අපේ සසර වෙනුවෙන් කරගන්න ඕන කාර්යභාරයක්. අපි පින්වතුනි බලන්න ඒ වගකීම අපේ අතින් කොච්චරද ඉටු වෙන්නේ? අපි දරුවන්ට යුතුයකම් කරනවා, ඥාතින්ට යුතුයකම් කරනවා, දෙමව්පියන්ට යුතුයකම් කරනවා. ඒවා කළ යුතු දේවල්. හැබැයි ඔය කොටස ප්‍රමාණවත් නේ අපේ සංසාරයට. ඔක කවදාවත් කෙලවරක් නෑ. අර බුදුරජාන් වහන්සේ දවසක්
එක්තරා බ්‍රාහ්මණයෙකුගේ නිවසකට පිණ්ඩපාතේ වඩිනවා. බමුණා දානෙ බෙදනවා. දෙවෙනි දවසේ පිණ්ඩපාතේ වඩින. දෙවෙනි දවසේ දානෙ බෙදනවා. තුන්වෙනි දවසේ ගියාම බමුණ හිතනවා මේ ශ්‍රමණයා මම දෙන්න ගත්තම නැවත එනවා. එහෙම චෝදනා කරාම භාග්‍යවතුන් වහන්සේ ඒ චෝදනාවම ධර්මයක් කරගෙන බමුණට දේශනා කරා. බමුණ නැවත නුඹ සීසානවා. මේ වරත් සීසානවා ඊළඟ කන්නේ සීසානවා. මේ කන්නෙත් වී වපුරනවා ඊළඟ කන්නෙත් වී වපුරනවා. මේ කන්නෙත් වී පාහිනවා ඊළඟ කන්නෙත් වී පාහිනවා. ඒ වගේ බමුණ නැවත මේ භවයේ නුඹ මරණයටපත් වෙනවා ආයි ඊළඟ භවයක උපදිනවා. ආයිමත් ඊළඟ භවයේ මරණයටපත් වෙනවා ආයිමත් ඊළඟ භවයක උපදිනවා. ඔන්න ඔය විදියට මේ සංසාරේ බමුණ අති දීර්ඝ කාලයක් සංසාර සත්වයෝ මේ සසර චක්‍රයක තමයි ගමන් කරේ. මේක සසර චක්‍රයක්. ඒකින් එහාට සසරක් නැහැ. ඕක ඇතුළෙම තමයි යම්තාක් මේ විශ්වයේ සත්වයෝ ඉන්නවනම් ඒ සීලම සත්වයෝ ඉපදිලා තියෙන්නේ. ගමන් කරලා තියෙන්නේ. හැබැයි පින්වතුනි අපට මේ සංසාරේ දීර්ඝ කාලයක් දුකක් වෙන්නේ මොකක් වුණොත්ද? සතර අපායකට වැටුණොත්. දැන් බුදුරජාන් වහන්සේ ප්‍රමාදී පුද්ගලයාව හඳුන්වලා තියෙන්නේ හරියට මොන වගේද? ප්‍රමාදී පුද්ගලයාව හඳුන්වලා තියෙන්නේ සතර අපාය ප්‍රමාදී පුද්ගලයාට මහගෙදර වගේ කියලා. මොකද ඒ තරම්ම ඒ තැන්වලට ගිහිල්ලා බොහෝ කාලයක් දුක් විඳිනවා. අද අපි මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන සමහර ප්‍රශ්න දරා ගන්න බැරුව සමහර අය ජීවිත නැති කරගන්නවා. සමහර අය පින්වතුනි ජීවිතය මේ ජීවිතෙන් ඉවත් වෙනවා. නමුත් ඔය දේවල් වලින් අපේ ප්‍රශ්නේ කෙලවරක් වෙයි කියලා හිතනවද? නෑ. ආයමත් ප්‍රශ්න ගොඩකට අපේ ජීවිතේ මුහුණ පානවා. නමුත් ප්‍රඥාවන්තයන් හැටියට අපි කළ යුත්තේ මොකද්ද? ප්‍රඥාවන්තයෝ හැටියට කළ යුත්තේ මිනිමි ලැබිච්ච මොහොතෙන් උපරිම ප්‍රයෝජනීය ලබාගෙන අපි වෙහෙස වෙලා කටයුතු කරන එක. නැත්තම් මේ මොහොත අපිට මගහැරුණොත් ආයේ සංසාරේ කවදා මේ මොහොත අපිට උදා වේද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. දැන් උදාහරණයක් සඳහන් කරනවා නම් දවසක් බුදුරජාන් වහන්සේ මේ අක්කන සූත්‍රයේ උපමාවක් කියනවා. එක මිනිස්සෙක් යනවලු වෙළඳාමක් පිණිස එක නගරයකට. දැන් මේ නගරේ වෙළඳාම් කර ඉන්නකොට මේ මිනිස්සයාට ආරංචි වෙනවලු එක තැනක බඩු වගේක් තියෙනවා අඩු මුදලකට ගන්න පුළුවන්. හැබැයි අරගෙන විකුණනොත් ලොකු ලාභ ලබන්න පුළුවන්. දැන් මේ මිනිස්සයා පණිවිඩය ආවම කියනවා මම හවස් වෙලා ඉන්නම් ওই බඩු ටික ගන්න. හවස යනකොට වෙන වෙලෙන්දෙක් ඇවිල්ලා අර බඩු ටික අරගෙන ගිහිල්ලා. අර හවස වෙලින්ද යනකොට ඒ වෙලින්දට පාඩුවක් උනේ. ලොකු ලාභයක් Tamanට අහිමි වුණා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වෙලෙන්දට නම් උනේ සුළු පාඩුවක්. හැබැයි මේ මොහොත අත්හැරගත්තොත් මහණෙනි නොබලාට වෙන්නේ ඊට වඩා ලොකු පාඩුවක්. මොකද දීර්ඝ කාලයක් දුක් විඳින්න සිද්ධ වුණොත් ඒක අපිට සසරට කොයිතරම් දුකක්ද. දැන් නිරය වර්ග 8ක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. සංජීවය, රෞරවය, සංජීවය, කාලසූත්‍රය, තාපය, මහා තාපය, රෞරවය, මහා රෞරවය ওই විදියට දේශනා කරලා තියෙන නිර වර්ග 8ක්. ওই නිරය වර්ග 8 අඩුම ආයුෂ තියෙන නිරය තමයි සංජීවී නිරය. පිටුතරේ සංජීවය නිරයේ එක දවසක් කෙලවර වෙන්න අපේ මනුස්ස ලෝකේ වර්ෂ ගත වෙන්නට ඕන අවුරුදු 90 ලක්ෂයක්.
හිතලා බලන්න ওই තරම් කාලයක් ඔය නිරයකට වැටිලා දුක් විඳින්න වෙනවා කියන්නේ. හිතලා බලන්න අද මේ මනුෂ්‍ය ලෝකේ විඳින දුක දුකක්ද කියලා හිතනවා. අපිට මනුෂ්‍ය ලෝකේ දුක විතරයි පින්වතුනි තේරෙන්නේ. අර වගේ තැන්වල විඳින දුක තේරෙන්නේ. යම් දවසක ඔය තැනට යන්න උනොත් අන්න එදාට අපිට බොහෝ කාලයක් ඒ තැන්වල දුක් විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ දේ පින්වතුනි අපි හොඳින් අවබෝධ කරගන්නට ඕන. මේ කරුණ අපි මනාකොට අවබෝධ කරගන්න ඕන. මොකද අපිට මේ මොහොත මග හැරුණොත් ආයේ කවදා මේ මොහොත ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ධර්මයේ තේරුම් කරගන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක ධර්මයේ තියෙන කාලයක අපිට කවදා ලැබෙයිද කියලා මේ අවස්ථාව අපි දන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ දවසක් නිමි ජාතකයේදී දේශනා කරන මේ නිරේ පිළිබඳව තියෙන දුක අපට නිමි ජාතකයේම දේශනා කරන්න කාලයක් නැහැ. මොකද ඒක අති දීර්ඝ දේශනාවක්. මේ නිමි ජාතකයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම එක් කලක නිමි කියලා රජෙක් වෙලා ඉපදුනා. ශක්‍ර දෙවියෝ මාතලේ දිව්‍ය පුත්‍රයාව එවනවා නිමි රජතුමා රාජ්‍ය කරන රටට දිව්‍ය ලෝකෙට එන්න කියලා. දිව්‍ය ලෝකේ බලන්න. ඒ වෙලාවේ මාතලේ දිව්‍ය පුත්‍රය ඇවිල්ලා රජතුමාගෙන් අහනවා මහරජ ඔබට දෙව්ලොවට යන පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි කෙලින්ම දෙව්ලොවට යන්නත් පුළුවන්. ඕනම නම් නිරේ ලෝකීය බලාගෙන දෙව්ලොවට යන්න පුළුවන්. ඉතින් කියනවා කමක් නැහැ එහෙමනම් අපි නිරේ ලෝකීය බලාගෙනම දෙව්ලොවට යමු. ඒ වෙලාවේ මාතලේ දිව්‍ය පුත්‍රයා ඔන්න දැන් නිමි රජතුමාව අරගෙන එක නිරයක් ගානේ පෙන්නගෙන යනවා. දැන් මේ පෙන්නන්නේ මහා නිරත් නෙවෙයි අනු නිර. ඔන්න එක අනු නිරයකට යනවා. ඒ නිරේ නම තමයි වේතරණී නිරය. දැන් මේ නිරයට ගිහිල්ලා දකින්නවා නිමි රජතුමා නිරිසත්වෝ විඳින දුක. යොදුන් 4ක ශරීර ප්‍රමාණයක් තියෙන මේ නිරිසත්වයන්ට පින්වතුනි කඩු තෝමර හෙල් අතේ තියාගෙන ඉන්න නිරය පාලකයෝ වේගින් දෙවියමින් පහර දෙනවා. අර නිරය පාලකයන්ගේ ඒ පහර කෑම් කමින් නිරිසත්වයෝ නිරය වටේටම දුවනවා. ඔහොම දුවගෙන යනකොට මේ නිරේ ළඟ තිබෙනවා එක්තරා ඉවුරක්. පුවක් ගස් වගේ විශාල ගස් තියෙන ඉවුරක් තියෙනවා. ඒවයි තියෙන වේවැල්. ඒ වේවැල් වල කටු තියෙනවා. සඳහන් කරලා තියෙනවා පින්වතුනි එක කටුවක් හෙල්ලක් තරම් විශාලයි කියලා. එක කටුවක් හෙල්ලක් තරම් විශාලයි. ඔය ඉවුරෙන් එහා තියෙන ගඟක්. නිරිසත්වයෝ අර ඉවුරට ගිහිල්ලා ගඟට පනිනවා. නමුත් වැටෙන්නේ ගඟට නෙවෙයි, වැටෙන්නේ අර වේවැල් කෝටු මතට. දැන් අර වේවැල් කෝටුවල තිබිච්ච කටුවල ඇනිලා අවුරුදු 10 ගාණක් දුක් විඳිනවා. ඊළඟට ඔතනින් මිදිලා තවත් පහලට වැටෙනවා. යට තියෙනවා උල් වගයක්. එක උලක් පින්වතුනි තල් කඳක් තරම් විශාලයි. ඔය උල් වල ඇනිලා තවත් අවුරුදු 10 ගාණක් දුක් විඳිනවා. ඊළඟට පින්වතුනි ගඟට වැටෙනවා. ගඟ මතු පිට තිබෙනවා නෙළුම් පත්‍ර. ඔය නෙළුම් පත්‍රවල පින්වතුනි පිහි තියෙනවා. පිහිතල වලට කැපි නෙළුම් පත්‍රවල තවරුදු 10 ගාණක් ඉන්නවා. ඊළඟට ඒ මතින් වැටෙනවා ජලයට. ජලයේ යට තියෙනවා පිහිතල. ජලයේ යට තිබෙනවා උල්. ජලයේ මතු පිට තිබෙනවා පිහිතල. ඒ උල් වලට පිහිතල වලට ඇනි කැපි
තවත් අවුරුදු 10 ගාණක් ඉන්නවා. එහෙම ඉන්න ගමන් හිස උඩට දාපු ගමන් නිරේ පාලකයෝ බිලී කොකු දාලා අර නිරිසත්වයෝ උඩට ඇදලා අරගෙන ගොඩට ගන්නවා. කෑ ගහනවා මට බඩගිනි පිපාසයි කියලා. අඬුවක් අරගෙන මේ මුව විවර කරලා ගිනිගෙන දැවෙන යකඩ ගොලි මේ මුවට දානවා. සඳහන් කරනවා ශාරීරික අභ්‍යන්තරයේ පොළුසාගෙන අදෝභාගයෙන් එළියට එනවා කියලා. මොකද්ද බින්දුතුනි කරපු කර්මය? නිමිරයිතුමා මාතලේ දීව පුත්‍රයාගෙන් ඇහුවම කියනවා මහරජ මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ බලය නැති දුබල මිනිසුන්ට හිංසා කරපු අය ආන්නේ මිනිස්සු මැරිලයි මේ නිරේ ලෝකේ ඉපදිලා තියෙන්නේ. ඊළඟට පින්වතුනි මාතලේ දිව්‍ය පුත්‍රයා තවත් නිරේ ලෝකයකට රයිතුමාව එක් කරගෙන යනවා. ඒ නිරේ ලෝකේ ඇතෙක්තරම් විශාල සුදු පාට කළු පාට ශරීර වර්ණයන්ගෙන් යුක්ත යකඩ වගේ උල් දත් තියෙන බල්ලෝ වගේක් ඉන්නවා. අර නිරිසත්වයෝ මේ නිරියට වැටුනම පින්වතුනි අස්ති ටික පමණක් ඉතුරු වෙනකන් අර බල්ලෝ කනවා. ඊළඟට කාකෝල සංඝ කියලා කාක්කෝ වර්ගයක් ඉන්නවා. ඒ කාක්කෝ ඇවිල්ලා අර ඉතුරු වෙච්ච අස්ති ටික කනවා. කර්මය ඉවර වෙලා නැති නිසා පින්වතුනි ඒ සත්වයෝ මැරෙන්නේ නැලු. ආයමත් නැවත උපදිනවා. නිවිරයිතුමා අහනවා මාතලේ දිවි පුත්‍රයාගෙන් මාතලේ මේ මොනව කරපයිද? මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ Taman දන් දීලත් නැහැ. අන් අයට දන් දෙන්න ඉඩ දීලත් නැහැ. ඒ විතරක් නෙවෙයි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නිතර නිନ୍ଦා අපහාස කරලා තියෙනවා. ඒ කරපු කර්මය නිසායි මේ නිරේ ඉපදිලා තියෙන්නේ. ඊළඟට පින්වතුනි මාතලේ දිව්‍ය පුත්‍රයා රජතුමාව අරගෙන තවත් නිරේ ලෝකයකට යනවා. ඒ නිරේ ලෝකේ මේ භයානක මුහුණු තියෙන නිරිපල්ලෝ තල් කඳක් ප්‍රමාණයේ යකඩ පොළු හැම යකඩ පොළු අරගෙන මේ ගිනියම් වෙච්ච පොළවට නිරිසත්වයෝ බිම දාලා මේ මහ පොළොව ගිනි ගන්නවා. ඒ ගිනියම් වෙච්ච පොළවට නිරිසත්වයෝ ඇදලා දාලා පින්වතුනි අර යකඩ පොළු වලින් ශරීරෙ තැලෙනකම් පහර දෙනවා. හැබැයි තැලෙන ශරීර නැවත කර්මානුරූපව පහළ වෙනවලු. කර්මය ඉවර වෙන්නේ නැති නිසා ඒ නිරිසත්වයෝ මැරෙන්නේ නැලු. අවුරුදු 10 ගාණක් මේ විදිහට දුක් විඳිනවලු. ඊළඟට අහනවා මාතලි මේ මොනව කරපයිද? මහරජ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ වැරදි කරපු නැති ස්ත්‍රීන් පුරුෂයන්ට හිංසා කරලා ඔවුන්ට හිංසා කරලා ඔවුන්ට බැනලා ඔවුන්ට ගහලා කිසිම හේතුවක් නැතුව වැරදි නොකරපු මිනිසුන්ට පහර දීලා ගහලා බැනපු අය තමයි අද මේ නිරේ ඉපදිලා තියෙන මේ දුක් විඳින්නේ. ඒකයි පින්වතුනි සඳහන් කරන්නේ කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිසේ ගිනිසේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන නිසායි. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා මේ නිමිරයිතුමාව අරගෙන තවත් නිරේ ලෝකයකට යනවා. ඒ නිරේ ලෝකේ පින්වතුනි තියෙන ගිනි අඟුරු වල. නිරේ පාලකයෝ මේ ගිනි අඟුරු වලට නිරිසත්වයෝ ගිහිලා ඇදලා දානවා. නිමිරයිතුමා තවත් නිරේ ලෝකයකට එක් කරගෙන යනවා. ඒ නිරේ ලෝකයේ පින්වතුනි ගිනි අඟුරු වලක් තියෙනවා. නිරේ පාලකයෝ මේ නිරේ උපන්න නිරිසත්වයන්ව යකඩ පොළු වලින් ආයුධ වලින් පහර දෙමින් හරියට අර ගාලකට හරක් පිරිසක් දක්කගෙන යනවා වගේ.
අර ගිනි අඟුරු වලට ඇදලා දානවා. පහර දෙමින් අර ගිනි අඟුරු වලට දානවා. පින්වත්නි, ඒ ගිනි අඟුරු වලට වැටුනම ඉන දක්වා ගිනි අඟුරු වලින් වැහෙනවා. ඊළඟට නිරිය පාලකයෝ උඩ ඉඳගෙන ශරීරයේ ඉතුරු ප්‍රමාණය වැහෙනකන් උඩ ඉඳලා ගිනි අඟුරු දානවා. අවුරුදු 1000 ගාණක් මේ විදියට මේ ගිනි අඟුරු වලේ මේ සත්‍යය දුක් විඳිනවා. නිවිරයිතු මහණෝ මේ මොනව කරපයිද? මහරජ, මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ අපි දන් දෙමු, අපි පින්කම් කරමු, අපි පූජා පවත්වමු, අපි විහෙර විහාර හදමු කියලා නොඑක් දෙනාගෙන් මුදල් සම්මාදම් කරලා. ඔවුන් විහෙර විහාර හදලත් නැහැ, දන් දීලත් නැහැ, පුද පූජා පවත්වලත් නැහැ. ඔවුන් ඒ ධනය අරගෙන පෞද්ගලිකව පරිහරණය කරලා. ආන්න ඒ පිරිසයි මහරජ අද මේ කියන නිරේ ලෝකේ මේ විදියට දුක් විඳින්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදියට මේ නිමි ජාතකයේ පුරාවටම මේ අකුසල කර්ම කරලා සංසාරේ මෙන්න මේ වගේ දුක් විඳින්න වෙන බව මතක් කරමින් මේ නිමි ජාතකය විස්තර කරනවා. තවත් දීර්ඝව විස්තර කරන්න පුළුවන් දේශනාවක් මේ නිමි ජාතකය කියන්නේ. අපි ඉදිරි දවසක ඒ පිළිබඳව මීට වඩා විස්තරාත්මකව සාකච්ඡා කරමු. ඉතින් අද දවසේ කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අදට මේ දේශනාව අපි නිමාවටපත් කරනවා. අපේ ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස, මේ දේශනාව පුරාවටම මම ඔබට මතක් කළේ එකම දෙයයි. ඒ තමයි මරණය කියන එක අපි givisum ගහගෙන තියාගෙන ඉන්න දෙයක් නෙවෙයි. මරණය කියන එක අපේ ජීවිතයේ ළඟ තියෙන හරියට සදහන් කරලා තියෙන්නේ වදකයෙක් අපේ පසුපස්සේ කඩුවක් අමෝරාගෙන යම්සේද ආන්න ඒ වගේ මරණය අපි ළඟ තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවකම ඒ මරණ සතිය වඩන්න උනන්දු වෙන්න. මොකද කොයි වෙලාවෙ අපේ ජීවිතයේ මරණයටපත් වෙනවද කියලා අපි කාටවත් කියන්න බෑ. දැන් අද බලන්න ලෝකේ කවුරුවත් නොසිතපු දෙයක් මේ සිද්ධ වෙගෙන යනවා. කුඩා ළමයි මැරෙනවා, තරුණ අය මැරෙනවා, තමන්ගේ සැමියා මැරෙනවා, තමන්ගේ බිරිඳ මැරෙනවා, තමන්ගේ දරුවෝ මැරෙනවා, තමන්ගේ දෙමව්පියෝ මැරෙනවා, තමන්ගේ හිතවතුන් මැරෙනවා, ළඟම හිටපු හිතවතුන් ඉටි හැටියම තමන් දාලා යනවා. එතකොට එහිම ජීවිතයක් ගත කරන මෙවැනි යුගයක ඔබේ මගේ මරණය කොයි වෙලාවෙ වෙනවද කියන එක අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම අකුසලයන්ගෙන් බැහැර වෙලා පුළුවන් හැම වෙලාවකම කුසල් වඩන්න ධම්මානුධම ප්‍රතිපදාවක තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරන්න උනන්දුවක් ඇති කරගන්න. එහෙම උනන්දුවක් ඇති කරගෙන මේ ලැබිච්ච මොහොතෙන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්නට ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටම හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ගයනි සේනාරත්න, සාගරිකා සේනාරත්න සහ ක්‍රිෂාන්ත පෙරේරා කියන එවැගේම ජගත් සේනාරත්න කියන මෙන්න මේ පවුලේ පින්වත් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා තම ආදරණීය ස්වාමි පුතුණුවන් වන උපුල් ඉන්ද්‍රජිත් සේනාරත්න මහත්මයා මිය පරලෝ ගොස් 3 මාසයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එතුමාට පින්පෙත් අනුමෝදන් කරලයි මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතින් එතුමාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මීට අවුරුදු 6කට පෙර මිය ගිය මිලිනාවතී සේනාරත්න තම ආදරණීය මෑණියන්ටත් වසර 3කට පෙර මිය ගිය
W.R.A. සේනාරත්න ආදරණීය පියාණන්ටත් වසර 3කට පෙර මිය ගිය තම ආදරණීය මෑණියන් වන රමණි මල්දෙනිය මෑණියන්ටත් ඇතුළු පවුලේ නමින් මිය ගිය සියලු මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සාංශාරික ජීවිතය සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින්පෙත් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. විශේෂයෙන්ම දායකත්වයේ දරපු සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත්තු සියලුම පින් මෙත් සදහම් විකාශයේ ගරු අනුශාසකයන් වහන්සේ සීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘ අති ගෞරවනීය රාජකීය පඬිත ගලිගමේ ඥානදීප නායක මාහිමිපාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මෙත් සදහම් විකාශයේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් බව නිරෝගී බව සැලසේවා. ඒ වගේම මෙවැනි උතුම් ධර්මයන් අපට උගන්වන් අපට දේශනා කරන්නට මඟ පෙන්වන ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මෙපින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මාගේ නමින් මිය පරලෝ ගියපු මෑණියන්ටත් පියාණන්ටත් පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් සසර ගමන සුවපත් වීමටම මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං ඉදම්මේ ඥාතේනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා අපගේ පැතුම නිරන්තරයෙන් එමයි. එක බණපදයක් අහපුවාම අහන්නට ලැබුණාම කොච්චරනම් හිතට සහනයක් සැහැල්ලුවක් දැනෙනවද? සදහවත් වාසනාවන්ත ගුණගරුක සුපෙන්නතුනේ බුදුනුවන්ගේ හදවතේ නාලිකාව ඔබගේ හදවතේ නාලිකාව හැටියට අප නිරන්තරයෙන් උත්සාහ ගන්නේ සියලු ජන හදවත් සුවපත් කරන්නටයි සැනසීමක් ගෙනීමටයි අප නිරන්තරයෙන් වෙහෙසෙන්නේ. ඒ නිසාම මෙලෙස මේ බුද්ධ අභිවන්දනා අර්ථවත් වූ වටිනා වූ දායකත්ව ධර්මදේශනා මාලාව අප නිරන්තරයෙන් ඔබ උදෙසා රැගෙන එන්නේ. ඒ නිසාම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම මේ දුක්ඛිත භව සසරෙන් ගෝර කටුක සසරෙන් මිදෙන්නට මේ සද්ධර්ම දේශනාවල් හේතු වාසනාම වේවා. දාන පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාව සිත තුළ පෙරදරි කරගෙන හඬනගා සාදුකාර ලබා දෙමින් අද මේ සද්ධර්ම දේශනාව සිදු කරව අපගේ පින්වන්ත ස්වාමින් වහන්සේ අවසරයි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට මේ සසුන් කෙතත් මේ ලක් දෙරණත් ජනී ජන හදවතුත් ධර්මයෙන් බබලවන්නටත් සුවපත් කරන්නටත් හැකියාව වාසනාව ශක්තිය ධෛර්යය නිරෝගී භාවයම ලැබේවායි කියලා අපි සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. සදහවත් සුපෙන්නතුනි අද මේ සද්ධර්ම දේශනාව පින් සිත් පෙරදරි කරගෙන මෙලෙස ලෝකයා වෙත ගෙනීම සඳහා පින්බරදායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ පින්වන්ත පිරිස තමයි ගයනී සේනාරත්න සාගරිකා සේනාරත්න සහ ක්‍රිෂාන්ත පෙරේරා ජගත් සේනාරත්න ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙත්වා. ධර්ම දානයක්ම වේවා සියලු දෙනාටම මේ සසර දුකින් මිදෙන්නට මේ දාන
පාරමිතාව මේ උතුම් පින්කම හේතු වාසනාම වේවායි ප්‍රාර්ථනා කරමින් සුදනා වන්නේ මේ සද්ධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමගෙන යනටයි. තවත් මෙවැනිම වටිනා සද්ධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු ඇතිව අදට අවසරයි සමුගන්නට. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා නිරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා. සම්මා සම්බුදු සරණයි.